ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 ජනවාරි 27 බ්‍රහස්පතින්දා සිරස්තල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත දිවයිනට රෝහල් 6කදී එන්නත් කරණය හෙට ඇරඹේ. චීනයේ සිනෝෆාම් එන්නත ගෙන්වීමට පියවර. කොවිඩ් කාර්ය සාධන ලෝක දර්ශකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්. නවසීලන්තයට පළමු තැන. ඇමරිකාව 94 වන ස්ථානයේ. වරායි වෘත්තීය සමිති හෙට සිට අකුරට වැඩ. හෙට දිනේ 12ට බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. මෙරට සම්පත් විදේශිකයන්ට විකිණීම ගැන මහා සංඝරත්නයේ කනස්සල්ල. ඇත්තටම ජාතියක් රටක් හැටියට අපිට අතිශය කනගාටුවක් තියෙන මේ සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් අනතුරුදායක ගමන් මගක මානව හිමිකම් කඩකිරීම ගැන විශ්වසනීය චෝදනා ඇති අයගේ වත්කම් තහනම් කරන්න වාර්ෂික වාර්තාව එළිදක්වමින් මිෂෙල් බැචලේ කියයි. ක්‍රිකට් ගොඩදාන්න අර්ජුන සූදානම්. වහාම අතුරු කමිටුවක් පත් කරන්නයි යෝජනාවක්. කෙටියෙන්ම කියන්න ක්‍රීඩාමතිවරයාට මේක හදන්න ඕන නම් අතුරුපාලක මණ්ඩලයක් ගන්න ඕනේ. නැත්නම් තව අවුරුදු දෙකක් යනකොට තේරෙයි මේකේ විනාශයතාව කොච්චර දුරට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි. වසරේ පළමු පුර පසළොස්වක පොහොය වන මෙය මෙරට බෞද්ධයින්ට සුවිශේෂී වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය අදවැනි පොහොය දිනක සිදුවීම හේතුවෙන්. මෙරට විසූ යක්ෂ ගෝත්‍රකයන් දමනය කිරීම සඳහා බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කළේ අදවන් දොරතුපුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. බුද්ධත්වයෙන් නවවන මාසයේදී පළමු ලංකා ගමනය සනිටුහන් කරමින් උන්වහන්සේ වැඩම කරත්තේ මහියංගනයටයි. බුදුන් වහන්සේ සුමන සමන් දිව්‍යරාජයට ලබා දුන් කේශ ධාතු තැන්පත් කර මහියංගනය දාගැබේ දෙකිරීම, තුන්බෑ ජටිලයන් දමනය, බිම්බිසාර රජු වේළුවනාරාමේ පූජා කිරීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් බෞද්ධයින්ට දුරුතු පොහෝ දිනය වැදගත් වනවා. වසරේ පළමු පුර පසළොස්වක පොහෝ දිනය වූ අද කොවිඩ් වසංගතය හමුවේ වෙනත් පොහොය දිනවලට වඩා බුදු සදහැවතුන් විහෙර විහාරස්ථානවලට රැස්ව සිටි අයුරු දක්නට ලැබුණා. මේ අතර කැලණිය රජමහා විහාරයේ දොරටු මහා පෙරහැර චාරිත්‍රානුකූලව ඒ රාත්‍රියේ එම විහාරයේ උඩමළුවේදී ගමන් කෙරුණා. පෙරහැර නැරඹීම ජනතාවට සීමා කර පෙරහැර අංගද සීමා කර තිබුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි. මෙවර පෙරහැරේ සදහතුක කරුණුව හස්තියකුන් නොමැතිව බස්නායක නිලමේ ධම්මික ආටිගල මහතා අතිථිව වැඩමවීම විශේෂත්වයක්. මේ අතර මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික අලුත් සහල් මංගල්‍ය අද පැවැත්වුණා. මේ අතර හන්තාන සඳකිරි මහසෑ විහාරස්ථානයේ බුද්ධ මන්දිරයට මුල් කළ තැබීම, විහාරස්ථ දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට කිරීම සහ සඳකිරිසෑ ගීතය එළිදැක්වීම අද සිදු වුණා. විහාරාධිපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මේ සිදු කෙරුණේ ජනමාධ්‍ය අමාත්‍ය කිහෙලි රඹුකෙල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන්දීය
රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් බාරගනු ලැබුවා. බස්නාහිර පළාතේ රෝහල් 6කදී හෙට ඇරඹෙන එන්නත්කරණය ලබන සෙනසුරාදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරනවා. The big story. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ප්‍රධානයක් ලෙස මෙරටට ලබා දීමට තීරණය කෙරුණා. ඒ අනුව ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටි සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නිෂ්පාදනය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නත් මාත්‍රා ලක්ෂ 5ක තොගය මෙරටට රැගෙනීම සඳහා මුම්බයි ගුවන්තොටුපළේ සූදානම් වූ අයුරුයි මේ. එලෙස සූදානම් කළ එන්නත් තොගය රැගත් එයා ඉන්දයා ගුවන් සේවයට අයත් AI-281 විශේෂ ගුවන් යානය අද පෙරවරු 11:45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වූවා. ඉන්දිය රජය විසින් ප්‍රදානය කළ මෙම එන්නත් තොගය නිල වශයෙන් බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. Gopal Bagle also gracing the occasion. එහිදී ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් එන්නත් තොගය බාර දෙනු ලැබුවා. ජනාධිපතිවරයා විසින් පසුව අදාළ එන්නත් තොගය කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට හා ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චනජය සුමන මහතා වෙත බාර දුන්නා. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දිය මහ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයා වෙත සමුරු තිලනයක්ද පිළිගැන්වුවා. I'm very happy that the consignment of COVID vaccine made in India have arrived today in Sri Lanka. We are very grateful to His Excellency the President, who very graciously was at the airport when the consignment was handed over to the government of Sri Lanka. This gesture represents the strength of friendship between the two countries and their leadership. India will continue to work closely with Sri Lanka to fight COVID and for Sri Lanka's economic recovery. මේ අතර මෙරටට මෙම එන්නත් ලබාදීම පිළිබඳව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ නව වසරේ පළමු පොහෝ දිනයේ මෙම එන්නත් ලබාදීම ඓතිහාසික අවස්ථාවක් බවයි. එමෙන්ම මෙම එන්නත් තොගය මෙරටට බාර දීමට පෙර ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බංග්ලේ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත ගොස් මෙරට ජනතාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම උදෙසා ප්‍රාර්ථනාවක්ද සිදු කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනකා එන්නත් තොගය ශ්‍රීතාගාර සහිත වාහනවල බහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා වෙත රැගෙන ආවේ මෙලෙසින්. ඉන් එක් සාම්පලයක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත රැගෙන ගියා. මෙම එන්නත් අද දිනය තුළ කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල හා IDH රෝහල වෙත බෙදා හැරෙනවා. මෙම රෝහල්වලදී හෙට සිට එන්නත්කරණය ආරම්භ වීමට නියමිතයි. වසංගත රෝග විද්‍යාංශයේ තියෙන මධ්‍යම එන්නත් ගබඩාවට මේ ලැබුණු එන්නත් මාත්‍රා 5 ලක්ෂය අපි අද දවස තුලදීම අද රාත්‍රියේදීම බෙදා හැරීම පටන් ගන්නවා. හෙට දවස තුලදීම අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත් ලබා දීම ආරම්භ කරනවා. හෙට දවස වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දිස්ත්‍රික්කවල තියෙනවා ප්‍රාදේශීය එන්නත් ගබඩා. ඒ එන්නත් ගබඩා වලට මේ එන්නත් පිටත් කරන්න එතනින් සෙනසුරාදා දවසේ සිට එන්නත් කිරීම අපේ රට තුළ හැම දිස්ත්‍රික්කයකම ආරම්භ වෙනවා. මුලින්ම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට තමයි එන්නත් ලබා දීම සිදු කරන්නේ. ඒ වගේම හෙට දිනේ ඇතුළතදීම ශ්‍රී ලංකා යුද හමුදාව මගිනුත් හමුදා ආරක්ෂක සේවයේ නියුතු අයටත් එන්නත් ලබා දීම සඳහා වැඩපිළිවෙල අප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ප්‍රමුඛතාව පිළිවෙල අනුව සිටින්නේ අවුරුදු 60ට වැඩි වෙනත් බෝ නොවන රෝගවලින් පෙළෙන හඳුනාගත් කණ්ඩායම්. ඔවුන්ට ලබා දීමේ කටයුතුත් ආරම්භ කරනවා. ලෝකේ දැනට නිෂ්පාදනය කරලා තියෙන COVID-19 සඳහා ලබා දෙන එන්නත් සියල්ල අතුරින්ම වඩාත්ම ආරක්ෂිත
ඒ වගේම අතුරු ප්‍රතිඵල ඉතාම අඩුම එන්නත තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනික එන්නත. ඒ තමයි අපේ රටට ලැබිලා තියෙන්නේ. ඇත්තටම අද දහවල් අතිගරු ජනාධිපතිතුමා සහ ඉන්දියානු මහ කොමසාරිස්තුමා සාකච්ඡා කරා. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා ඉන්දියානු මහ කොමසාරිස්තුමාගෙන් ඉදිරියේදී රටේ අනෙකුත් ජනතාවට ලබා දීමට අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය ඉන්දියාවේ පුණේ නගරයේ පිහිටි සීරියම් ආයතනයෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න කියලා. ආර්ථික වශයෙන් අපිට මේ වෙනකොට ශක්තියක් තියෙනවා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන තියෙනවා. රටේ අනෙකුත් ජනතාවට අවශ්‍ය එන්නත් ලබා ගැනීම සඳහා. ඖෂධ නිෂ්පාදනය සැපීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චනජයසුමන මහතා හා මෙරට චීන තානාපතිවරයා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී චීන රජය විසින් ප්‍රධානයක් ලෙස ලබා දෙන සිනෝෆාම් එන්නත් ලබා ගැනීමට අදාළ ලියකියවිලි හුවමාරු කර ගැනුණා. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. කොවිඩ් කාර්ය සාධනය අතින් ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. එම ලැයිස්තුවේ පළමු දෙවන හා තෙවන ස්ථානවල පසුවන්නේ පිළිවෙලින් නවසීලන්තය, වියට්නාමය හා තායිවානයයි. අදත් නව ආසාදිතයින් 351 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. COVID-19 කාර්ය සාධන දර්ශකයේ ලොව පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව නම් කර තිබෙන අතර ඒ අනුව එහි දසවන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවනවා. මෙම කාර්ය සාධන දර්ශකය සකස් කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ලොවි නැමැති ආයතනයක් විසින්. එම ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ නවසීලන්තය වන අතර පිළිවෙලින් වියට්නාමය, තායිවානය, තායිලන්තය, සයිප්‍රසය, රුවන්ඩාව, අයිස්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ ලැටවියාව යන රටවල් පෙරමුණේ පසුවනවා. ජනගහනයෙන් දහසකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව මිලියනයකට වාර්තා වන ආසාදිතයින් සහ මරණ මෙන්ම දෛනිකව වාර්තා වන ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව සැලකිලිට ගනිමින් මෙම ලයිස්තුව සකස් කළ බව ලොවි ආයතනය පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම ලයිස්තුව සඳහා වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ චීනය ඇතුළත් කර නැති අතර චීන රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු ප්‍රමාණවත් නොවීමට හේතුව බව ලොවි ආයතනය පෙන්වා දෙනවා. රටවල් 98ක් ලයිස්තුවට එක් කර තිබෙන අතර 98 වන ස්ථානයේ පසුවන්නේ බ්‍රසීලයයි. වෛරසයේ වැඩිම බලපෑම එල්ල වූ ඇමරිකා එක්සත් ජනපදය එම ලයිස්තුවේ 94 වන ස්ථානයට නම් කර තිබෙනවා. දිස්ත්‍රික්ක 21කින් කොවිඩ් ආසාදිතයන් 772 දෙනෙකු ඊයේ වාර්තා වුණා. කොළඹින් 189ක්, ගම්පහින් 178ක්, කළුතරින් 93ක්, කුරුණෑගලින් 62ක්, අම්පාරෙන් 36ක්, රත්නපුරින් 23ක්, මාතරින් 20ක්, ගාල්ලෙන් 19ක්, මහනුවරින් 17ක්, කෑගල්ලෙන් 17ක් සහ තවත් දිස්ත්‍රික්ක 11කින් කොවිඩ් ආසාදිතයන් 88 දෙනෙකු හඳුනා ගැනුණා. විදේශයන්ගේ සිට පැමිණි අය අතරින් 30 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ අතරට මතුගම, පූගොඩ, මට්ටක්කුඩිය, නාරාහේන්පිට, කොල්ලුපිටිය, බේරුවල, පන්නේල සහ කුරුවිට යන ප්‍රදේශ අයත්. කොවිඩ් ආසාදිත වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා. කොවිඩ් ආසාදිත වූ 7 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ අරුන්දික ප්‍රනාන්දු මහතායි. වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතර හැරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. කොවිඩ් ආසාදිතව කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි රාජ්‍ය අමාත්‍ය පියන් ලිෂාන්ත මහතා අද එම මධ්‍යස්ථානයේ සිට සිය නිවස වෙත පැමිණියේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතර හැරීම හේතුවෙන්. අපේ ජනතාවට දෙන පණිවිඩය තමයි හැංගෙන්න එපා. වෛද්‍ය උපදෙස් පිළිපදමින් කටයුතු කරනවා නම් මේ රෝගයෙන් බේරීමට වැළැක්වීමට මම හිතන්නේ ඉඩකඩ ඉතාමත් හොඳින් තියෙනවා. පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ සේවක සේවිකාවන් 800ක් පමණ සේවයේ නියුතු ඇඟලුම් ආයතනයකින් 38 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. ඒ අනුව අදාළ ආයතනයේ 300 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කළ අතර දැනට එම ආයතනයේ කටයුතු තාවකාලිකව නවතා දමා තිබෙනවා. වවුනියාව ත්‍රස්ත විමර්ශනයකගේ ප්‍රශ්න කිරීම සඳහා රඳවා සිටින සැකකරුවන් 16 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් 18 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ අතරින් මෙම ආසාදිතයන් 16 දෙනා හඳුනාගත් බවයි. මුතියංගනේ රාජමහා විහාරස්ථානයේ අසල සිංගමන් යදිමින් සිටි 60 හැවිරිදි යාචකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී තිබෙනවා. ඒ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු බදුල්ල මහරෝහලට පැමිණි අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයේදී ඒ අනුව යාචකයාව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.
තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තාවීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 290ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මට්ටක්කුලියේ පදිංචි 43 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ ගෝනපොළ පදිංචි 74 හැවිරිදි කාන්තාවක් ඒ වාර්තා වූ මරණ අතරට අයත්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 61000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන් සුවය ලැබූ සංඛ්‍යාව අද 54000 සීමාව පසු කළේ 1869 දෙනෙකු පසුගිය පැය 24 තුළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යාමත් සමගයි. මෙරට දිනක් තුළ සුවය ලැබූ වැඩිම සංඛ්‍යාවද එයයි. බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමේ වැඩසටහන අද යලි ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 12කදී මේ මෙහෙයුම පැවැත්වෙනවා. ඒ සඳහා ඔබගේ උපරිම සහාය අපේක්ෂා කරනු ලබනවා. මීට අමතරව බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරේ පොදු ස්ථාන ගාලු මෝදර පිටිය කොටුව පිටකොටුව ආශ්‍රිතව මහජනතාව හමු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලට යොමු කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව කොළඹින් ගමන් කරන දුර ගමන් සේවා බස් රථවල මගීන් සහ රියදුරන් කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමත් ක්‍රියාත්මක වෙනු ලබනවා. තම සමාජික රටවලට කොවිඩ් එන්නත් වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නයි යුරෝපා සංගමය බලපෑම් කිරීම හේතුවෙන් එම සංගමය සහ ඇස්ට්‍රෝසෙනෙකා සමාගම අතර මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඒ අතර ලොව ධනවත් ජාතීන් සිය ජනගහනයටත් වඩා ඉතා වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ඇනවුම් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හෙළි කරනවා. කොවිඩ් වෛරසයට එරෙහිව සොයාගෙනනු එන්නත් කිහිපයක් මේ වන විට ලෝපුරා භාවිත කරමින් පවතිනවා. ඒ අතරින් වඩාත් ප්‍රචලිත නිෂ්පාදනයක් වන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි. සිය සමාජික රටවල් 27 සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් වැඩි ප්‍රමාණයක් ලබා දෙන ලෙස යුරෝපා සංගමය එම ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් එන්නත අපනයනයට සීමා පනවන බවට යුරෝපා සංගමය මීට පෙරදාන තුරංගවා තිබුණා. ඒ තම පුරවැසියන් රැකගැනීමට අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගන්නා බව පවසමින්. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා කියා සිටියේ ධනවත් රටවල් එන්නත් රැස් කර ගැනීමට දරන උත්සාහය අප්‍රසන්න බවයි. සැමට සමානව එන්නත බෙදී යා යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. නිෂ්පාදන ගැටලුද මතුවීම නිසා යුරෝපා සංගමයට පොරොන්දු වූ එන්නත් ප්‍රමාණය සැපීමට අපහසු බවත් ඇස්ට්‍රාසෙනෙකා සමාගම පවසනවා. අන්තර්ජාතික මාධ්‍යද අද එන්නත් බෙදී යාම පිළිබඳ අනාවරණයක් කර තිබුණා. ඒ අනුව මිලියන 67කට ආසන්න ජනගහනයකින් යුතු බ්‍රිතාන්‍ය විවිධ එන්නත් 7ක මාත්‍රා මිලියන 367ක් ඇනවුම් කර තිබවයි හෙළි වී ඇත්තේ. යුරෝපා සංගමයේ මිලියන 450ක ජනගහනය සඳහා විවිධ එන්නත් මාත්‍රා බිලියන 2.3ක් දැනටමත් ඇනවුම් කර අවසන්. මෙරට සම්පත් විදේශයන්ට විකිණීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස අතිශය කනගාටුවට පත්වන බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්දනායක හිමියන් පවසනවා. වරාය වෘත්තීය සමිති අද උන්වහන්සේ බැහැදක වරාය නැගෙනහිර පර්යන්තය ගොඩනැගීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා. මේ අතර හෙට සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයට එළඹීමට වරාය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ආයෝජකයන්ට නොදෙන බවට ජනාධිපතිවරයා වහාම රටට ප්‍රතිඥා දිය යුතු බවට වන ජනතා පෙත්සමකට අත්සන් තැබීම ඊයේ ගාල්ලෙන් ආරම්භ වුණා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විසින් මේ සංවිධානය කර තිබෙනවා. මේ දින කිහිපය තුළ ලංකාව පුරාම මේක සිදු කරනවා. මේ නැගෙනහිර ජැටිය අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටම දෙන්න. අපේ වරාය සේවකයෝ ඉංජිනේරු අංශය සියලුම දෙනාට හැකියාව තියෙනවා වරාය ගොඩනගා ගැනීමට. මේ අතර වරාය වෘත්තීය සමිති 23ක නියෝජිතයින් අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණියා. එහිදී අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්දනායක හිමිපාණන් බැහැදක කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලිය පිළිගැන්වීමට කටයුතු කළා. ඉන්දියාව අපට බලපෑමක් කරනවා මේක අදානට දෙන්න කියලා. මේ රටට අවශ්‍ය ආර්ථික මර්මස්ථානය කුණු කොල්ලෙට විනාශ වෙන එකයි මේ වෙන්නේ හඳුන්නේ. මම පොහොට්ටුවේ වෘත්ති සමිතියේ නායකයා. අධිකාරී එකිනෙකට වෙනස් වෘත්ති සමිති විසඳුනා. අපි එක මතයකට ඇවිල්ලා තියෙනවා නගින පරයන්තේ බේරා ගැනීම පමණයි. කරගන්න බැරි වුණොත් අපේ හඳුන්නේ මේ රටම විනාශයි. ඇත්තටම මේ බලයටපත් කරන්නේ මේ රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ පාලකයෝ මේ රටේ සුභසිද්ධිය සඳහා වැඩ කරන්න මිසක මේ තියෙන මොනවා හෝ කරලා තියෙන දේ අපි ගුණාගෙන ඒ කාලේට ආණ්ඩුව පවත්වන්න නෙමෙයි. ඇත්තටම ජාතියක් රටක් හැදීලා අපිට අතිශය කනගාටුවක් තියෙන මේ සම්බන්ධ. මේ අදහසම තමයි අපි දේශතාවර ඉන්නවා. මේ අර මිනිස්සු හොඳ නැහැ කියලා මේ මිනිස්සු ගත්තා මේ මිනිස්සු ඊට වඩා හොඳ නැහැ. ඔලු ගෙඩි ටික විතරයි වෙනස් වෙන්නේ.
මේක රජය රකින්න කරන එකක් නෙමෙයි. මේක රට රකින්න එකක්. හෙට දිනේ 12ට බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. මේ වැඩපිළිවෙල ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පත් කරන්න එපා. මේ අතර කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදත් අදහස් පළ කළා. රටේ ජාතික සම්පත් විකුණනෝ අපි ආහම මේවා ආපහු ගන්නවා කියලා මේ රට රවට්ටපු දේශපාලකයොත් මේ රටේ ජනතාව නම් සමාව දෙන්නේ නැහැ ඒ කරපු වංචාවට. නැගෙනහිර පර්යන්තය උපාය මාර්ගික වශයෙන් ඉතාම වැදගත් පර්යන්තයක්. ඒ නිසා මේ පර්යන්තය අපි රැකගත යුතුයි. ඒ වගේම මහා සංඝරත්නයේ රටේ පැත්තේ හිටගෙන තියෙනවා. මහා සංඝරත්නයේ සහයෝගයෙන් බලයට අප ආණ්ඩුවක් විදියට මහා සංඝරත්නයේ හඬට මීට වඩා අපි සංවේදී යුතුයි කියන ස්ථාවරේ අපි ඉන්නවා. දැන් ආණ්ඩුව නිර්මාණ කරපු පූතයට ආණ්ඩු මුණ දෙන්න වෙලා තියෙනවා. අපේ ආණ්ඩු කාලේ දෙන්නට කියයි. ඒ පදන මුඩ තමයි දරුත් දෙන්නේ. වෙනසක් නැහැ. ඒ කාලෙත් මෝඩි තමයි මේ කාලෙත් මෝඩි තමයි. නිමල් ආන්සා. ඉතින් මම කියනවා මේ අපි කාටවත් බහේ නැහැ. අපි මේ ජෙටිය ඉන්දියාවට දෙනවමයි කියලා කියනවා. මහින්ද රාජපක්ෂ යුද්ධේ පරද්දපු ඒ මහා නායකයව 2015 පරද්දුවා. ඊට පස්සේ යහපාල ආණ්ඩුව අවුරුදු දෙකකින් පරද්දුවා. ඒ නිසා එහෙම බලෙන් ඉදිමිලා බලෙන් ඔලුව දුම්මගෙන වැඩ කරන්න බෑ. ජාතික සම්පත් අපිට විකුණන්න එහෙම අයිතියක් ජනතාව දීලා නැහැ. 56 අපි පරාජය ජනසතු කරා. ඊළඟට බණ්ඩාරනායක මහත්මයා හාමුදුරුවන්ට ලව්වා මරු. බණ්ඩාරනායක මැරෙව්වේ මේ වරාය නොදුන් නිසා. මේ සුද්ධ සත්‍ය අද පරණ අපේ මිත්‍රවරුන්ට සමාන කට්ටිය දමලක් වෙලා. නායකත්වයේ වෙනසක් ඇතුළු එක්සත් ජාතික පක්ෂය තුළ අපේක්ෂිත ප්‍රතිසංස්කරණ ඉටු නොවීම නිසා තමන් පක්ෂය ලබා දුන් තනතුරු භාර නොගත් බව නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් පවසනවා. අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයට තමාව නම් කර ඇතත් එය ප්‍රතික්ෂේප කරන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ ලිඛිතව දැනුම් දී තිබෙනවා. පවත්නා පසුබිම යටතේ මෙම තනතුර ප්‍රතික්ෂේප කිරීමට තමා අදහස් කළේ රටේ යහපත් ඉදිරි ගමනක් සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමට පක්ෂය තවමත් අපොහොසත් වී ඇතැයි පෙනෙන නිසා බව රණතුංග මහතා සඳහන් කර තිබෙනවා. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාද තමාට ලැබුණු පක්ෂයේ ජාතික සංවිධායක තනතුර පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර තනතුරු ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඔවුන් දෙදෙනා මාධ්‍ය වෙත අද කරුණු පැහැදිලි කළා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමේදී මා පත් කළත් එය මම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. මම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ දිගටම දරනවා. පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීමට මූලිකත්වයේ හේතුව වූයේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම. නමුත් පක්ෂයේ නායකත්වය දැන් අපි නව දිශාවකට යොමු කළ යුතුයි. මමත් තීරණයක් ගත්තා පොදු විපක්ෂයක් අවශ්‍යයි. කතා කරන විපක්ෂයක් නෙමෙයි හරි විදිහට වැඩක් කරන විපක්ෂයක්. අපි එකට එකහුව වෙලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් හදන්නේ වැඩපිළිවෙලකට අපි එකහුව වෙනවා. මම ඉදිරියේදී තීරණය කරනවා මම කොයි විදිහටද දේශපාලනය කරන්න කියලා. ඔබතුමා හිතන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරලා ගෙනියන්න පුළුවන්ද මේ නායකත්වය තුලින් ඉදිරියේදී? මම හිතන්නේ අපිට අලුත් වෙනසක් තමයි මේ රටේ උගක් අය ඉල්ලුවේ. එක්සත් ජාතික පක්ෂිකයන් ඉල්ලුවේ වෙනසක්. ඉතින් ඒක මම හිතන්නේ හරියට උනේ නැති එක ප්‍රශ්නයක්. පක්ෂ පරාජයෙන් පසුව රනිල් වික්‍රමසිංහ එතුමාම ප්‍රකාශ කරා එතුමා පක්ෂ නායකත්වයෙන් අයින් වෙනවා කියලා. දැන් පක්ෂයේ පරාජය වෙලා අගෝස්තු 10 වගේ දවසක කරු ජයසූරිය මැතිතුමාගේ නිවසට ඉස්සෙල්ලාම ආවේ පාලිතරංග බණ්ඩාර මහතා. ඇවිල්ලා කිව්වා ඔබතුමා පක්ෂ නායකත්වය බාර ගන්න කියලා. පාලිතරංග බණ්ඩාර මහතා අද පක්ෂයේ මහලේකම්. එතකොට අර කිව්ව දේවල් ඔක්කොම එතුමාට අමතක වෙලාද? අපි කියන්නේ මේ තනතුරු වලට සිලෙක්ට් කරන්නේ නැතුව ඉලෙක්ෂන්ස් තියන්නේ. මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීම සඳහා යොමු වූ අනතුරුදායක ගමන් මඟකට ශ්‍රී ලංකාව පිවිසී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ පවසනවා. ඇය මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පිළිබඳව සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ වාර්ෂික වාර්තාව ඊයේ ජිනීවා නුවරදී ඉදිරිපත් කර තිබෙනවා. වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි. රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, බහුතරයේ ජාතිකවාදී ආකල්ප මතු කිරීම සහ සිවිල් සමාජය කෙරෙහි බලපෑම් ඇති කිරීම වැනි අනතුරුදායක ප්‍රවණතා පසුගිය වසරේ දක්නට ලැබුණු බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ. නව රජය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීම ගැනත් ඇය සඳහන් කර තිබෙනවා.
මහකුමසාරිස්වරිය පෙන්වා දෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමේ පියවර එමගින් ආපසු හැරී ඇති බවයි. එමගින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වයේ ගිලිහී ගොස් ඇති බව වාර්තාවේ සඳහන්. සන්නද්ධ යුද්ධයේ අවසන් වී වසර 12ක ගතවුවද දෙපාර්ශ්වයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට සම්බන්ධ වූවන්ට එරෙහිව කටයුතු කිරීමට රජය අසමත් වී ඇති අතර එවැනි පරීක්ෂණ සහ නඩු විභාගවලට බලපෑම් කිරීමටද පෙළඹී සිටින බව ඇය පවසනවා. එමගින් පසුගිය වසර කිහිපය තුළ අත්කරගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමක් සිදුවන බවටයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කරන්නේ. ජනාධිපතිවරයා විසින් හිටපු යුද සහ බුද්ධ්‍යංශ ප්‍රධානීන් 28 දෙනෙකු පරිපාලන තනතුරු සඳහා පත් කර තිබව සඳහන් කරන ඇය යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඔවුන් දෙදෙනා යුද්ධයේ අවසන් අදියරේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් ලෙස ජගත් සංවිධාන මානව හිමිකම් වාර්තාවල සඳහන් වී ඇති බවයි ඇය පවසන්නේ. මානව හිමිකම් උල්ලංඝන චෝදනා ඇති පුද්ගලයන් රාජ්‍යාන්ත්‍රණීය තනතුරු වලින් ඉවත් කරන ලෙසයි ඇය යෝජනා කර ඇත්තේ. එමෙන්ම මානව හිමිකම් කඩකිරීම පිළිබඳ චෝදනා විශ්වාසය තැබිය හැකි අයුරින් එල්ල වී ඇති පුද්ගලයන්ගේ වත්කම් තහනම් කරන ලෙස සහ ඔවුන්ට සංචාරක තහනම්ද පැනවීමට ක්‍රියා කළ යුතු බව ඇය පවසා තිබෙනවා. මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසත් සියලු ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගන්නා ලෙසත් මහකොමසාරිස්වරිය වාර්තාවෙන් දැනුම් දෙනවා. කෙසේ වෙතත් මානව හිමිකම් කඩවීම පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිසමක් මීට දින කිහිපයකට පෙර පත් කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු AHMD නවාස් මහතා එහි සභාපතිවරයායි. අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කෙරුණු කොමිෂන් සභාව හෝ කමිටු අනාවරණ කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම එම කොමිසම පත් කිරීමේ අරමුණයි. තවත් පුවත් කිහිපයක් දැන්. හම්බන්තොට වනාලි කළමනාකරණ රක්ෂිතය කඩනමින් ගැසට් කරන්නයි ඉල්ලා හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ ගොවින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද 11 වන දිනටත් ක්‍රියාත්මකයි. ප්‍රදේශවාසීන් සහ ගොවීන් එක්ව අද එහි දේව පූජාවක් පැවැත්වීමට කටයුතු කළා. ඒ අතර ඊයේ දිනේ ගම්බැදුණු වනාලි කිහිප දෙනෙකු සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට යාවදින් ගමන් කළ අයුරුයි මේ. පානදුර පල්ලෙමුල්ල ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යොදාගත්තේ යැයි සැකකරන ගිනිඅවිය ජීවුන්ඩ 16ක් සහ මැගසිනයක් සමග පානදුර වඳුරමුල්ල ප්‍රදේශයේ සුසාන භූමියක කැලෑබද ප්‍රදේශයක වළඳමා තිබේදී අදහමු වුණා. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත ලෙස සැලකෙන ලංකාලෝකයේ පුවත්පත මුද්‍රණය කිරීමට භාවිත කළ මුද්‍රණ යන්ත්‍රය අලුත් වැඩියක් කර යලි මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම ගාල්ල කතලුව රන්වැල්ල පුරාණ විහාරස්ථානයේදී අද සිදු වුණා. පුවත්පත මුද්‍රණයට මූලිකත්වයේ ගත් පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර ශ්‍රී සුමනතිස්ස හිමියන්ගේ මැදිහත්වීමෙන් තායිලන්තයෙන් මෙම මුද්‍රණ යන්ත්‍රය මෙරට ගෙන්වා ඇත්තේ 1861 වර්ෂයේදී. අද ක්‍රීඩාපුවත් ගෙනෙන්නේ චතුර කුඩුත්මක්. අයිබෝන් චතුර. අයිබෝන් දිලීප. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමට නම් වත්මන් පරිපාලනය වෙනස් කර ක්‍රිකට් ආයතනය සඳහා අතුරු කමිටුවක් පත් කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසනවා. මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩකයන් දක්වන දක්ෂතා පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ඒ දිනේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී නව තේරීම් කමිටුවක් පත් කිරීම, තරගකාරී අභ්‍යන්තර සහ පළාත් තරගාවලියක් ආරම්භ කිරීම, විනය හා ශාරීරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය දීම, දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම සහ ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් සහ උපදේශකවරයෙක් පත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගනිමින් ඔවුන්ට ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රථමයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන්ව ඒ සඳහා ගිවිසුම් ගත කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝගයක් විදිහට හැම ක්‍රීඩාවකටම performance based payment structure එකට අපි යනවා. විශාල කතා බහකට ලක් වෙලා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපානවා කියන එක මතක් කරගන්න ඕනේ. ඉතින් මින් ඉදිරියට
අපි රට යන්නේ පුහුණු වෙන්න නම් අපි යන්නේ පුහුණු වෙන්න. නෝදෙට නෙවෙයි. අපි රට යන්නේ ඉවෙන්ට් එකකට නම් අපි යන්නේ දිනාන. ගිහලා කාඩ් ගහන්න එහෙම නෙවෙයි. තේරුම් කමිටුවේ සභාපතිවරයා විතරක් අයින් කරලා බෑ. ප්‍රධානම හොරු ටිකේ ඉන්නේ ප්‍රධාන විධායක තනතුරු වල. මම කියන්නේ ක්‍රීඩකයන්ගෙත් යම් යම් අඩුපාඩු තියෙනවා. විනය පිරිහිලා තියෙන. ඉතින් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් මේකට මේ තේරුම් කමිටුවේ සභාපතිය අයින් කරලා හරි එහෙම නැත්නම් කැප්ටන්ව මාරු කරලා හරි නැත්නම් ක්‍රීඩකෙක්ව අයින් කරලා හරි නෙමෙයි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම සියලුම දෙනා පැත්තකට වෙලා ටික කාලයකට ක්‍රීඩකයන්ට බාර දීලා බලන්න කරන්න පුළුවන්ද කියලා. මම වගකීමකින් කියනවා අපිට ඒ වගේ වගකීමක් දුන්නොත් ජනප්‍රිය තීරණ වෙන්න බෑ. රටට හොඳ දැඩි තීරණ අරගත්තොත් මේ ක්‍රිකට් කියන එක එච්චර අමාරු නෑ. හදන්න විනය හදන්න ඕනේ ඉස්සෙල්ලාම. මම කෙටියෙන්ම කියන්නේ ක්‍රීඩා මැතිවරයාට මේක හදන්න ඕන නම් අතුරුපාලක මණ්ඩලයක් ගන්න ඕනේ. නැත්නම් තව අවුරුදු දෙකක් යනකොට තේරෙයි මේකේ විනාශය තව කොච්චර දුරට යනවද. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.